වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම රුවනිකා කුමාරදාස. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ක්‍රිකට් පාවාදීමේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි. මහින්දානන්දගෙන් කරුණු 24ක වාර්තාවක්. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා. ඒ වගේම හිරු නාලිකාවේ 2017 සම්මුඛ සාකච්ඡාවකදී මම මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු කළ යුත්තේ කුමක්දයි සිනමන් බ්‍රෑන්ඩ් බෝම්බකරු සිය බිරිඳට උපදෙස් දුන් හඬපටයක් මාධ්‍යයට. බදියුදීන්ගේ විල්පත්තු නඩු තීන්දුවට අභියාචනාධිකරණය දින දෙයි. මැතිවරණ කොමිසමේ රත්නජීවන් හෝල් ෆෙඩරල් ඉල්ලයි. ජනපති මහබැංකු මුදල් මණ්ඩලයට යෝජනා කළ සමාජිකයින්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය. දෙදහස් 11 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයට අදාළව කරුණු 24කින් යුත් පිටු 6කින් සමන්විත වාර්තාවක් ඒ මහතා විසින් අද විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් වෙත ලබා දුන්නා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ නාවලපිටිය කාර්යාලයට විමර්ශන කණ්ඩායම පැමිණි අවස්ථාවේදී දවසේ පුවත finishes off in style. A magnificent strike into the crowd. India lift the World Cup after 28 years. තරගය තිබූ දවසේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් තම රෙස්ට් රූම් එකේ සිගරට් 55ක් බිව්වයි කියන කලමනාකරු වාර්තාවක් අපිට ලැබිලා තිබුණා. තරගාවලියෙන් පස්සේ ඊට පහුවදාම කණ්ඩායමේ නායකයා කිසිදු හේතුවක් නැතුව තමන්ගේ ඉල්ලාස්වීමේ ලිපිය අපිට බාර දුන්නා. ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ක්‍රීඩා අමාත්‍යාංශයටත් මේ පරාජය පිළිබඳ යම් සැකයක් මතුවන කාරණයක් අපිට තිබුණා. තරගාවලියෙන් පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයට නව පිරිසක් තේරීපත් වුණා. එතනින් එහාට ඒ පරීක්ෂණය ගියේ නැහැ. එම ප්‍රකාශයෙන් වසර 3කට පසු යලි 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදු වෙති බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කරුණු හෙළි කළේ ගෙවුණු බ්‍රහස්පතින්දා හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. 2011 ලෝක කුසලාන තරගාවලිය අපිට ජයග්‍රහණය කරන්න තිබුණු තරගාවලියක් අපි පරාජයට පත් කරගත්තයි කියන මතේ මම ඉන්නවා. මේක තරග පාවාදීමක් වෙන්න පුළුවන්. ඒක මුදලට පාවාදීමක් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය තොරතුරු තියෙනවා. මෙම ආందోලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විවිධ පාර්ශව කියා සිටියේ තරග පාවාදීමට අදාළව සාක්ෂි හෙළිදරව් කරන ලෙසයි. ඒ අතරතුර වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරු මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. ඒ අනුව අද උදෑසන විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නාවලපිටියේ කාර්යාලය වෙත පැමිණියා. පැය 3කට ආසන්න කාලයක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටව ගියේ මෙලෙසින්.
ඉන් අනතුරුව නාවලපිටිය කාර්යාලයේදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් කරුණු 24කින් යුතු පිටු 6කින් සමන්විත වාර්තාවක් මෙහිදී පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායම වෙත තමන් ලබා දුන් බවයි. මට ලැබුණ සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල අද පිටු 6ක් මේකට අවශ්‍ය කරන ලේඛන 8ක් අද විමර්ශන ඒකකයට ලබා දුන්නා. මේ ප්‍රකාශය මෑත කාලයේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවන ලද ලිපිය මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා. මම විෂයභාර අමාත්‍යවරයා හැටියට මට මේ ලිපිය මගේ අතට ලැබුණා. මට යම් කනගාටුවක් ඇති වුණා. මෙච්චර නීති අනපනත් සම්මත කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතිවීම පිළිබඳ 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 2011 මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මම කරන ලද පැමිණිල්ල මම අද පොලිස් විශේෂ ඒකකයට මම ලබා දුන්නා. මම කරුණු කාරණා 24ක් සඳහන් කරලා තියෙනවා මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා. ඒ වගේම හිරු නාලිකාවේ 2017 සම්මුඛ සාකච්ඡාවකදී මම මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මම ඒකට අවශ්‍ය CD පටියකුත් මම රහස් පොලිසියට දුන්නා. අපි ඊට පස්සේ කතා නොකරමු. මේ පිළිබඳ මත නොකරමු. කනගාටු වෙනවා. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දිත් ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා මම ඊටම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විමර්ශනය දැන් ආරම්භ කරලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට කට උත්තර ගන්න අදාළ පාර්ශවයන් ඉන්නේ. ඒ නිසා මේ සියලු පාර්ශවයන් මේකට සහාය බල කරන්න. මේක දේශපාලනය කරන්න එපා. මේ තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු තොරතුරු ටික මම දීලා තියෙනවා. ආයේ වෙන කිසිම දෙයක් නැහැ. මේ අතර මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. මට පෞද්ගලිකව එවැනි තරඟ පාවාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. දෙක මම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඇහුවා ඔවුන් සන්තකේ එවැනි තොරතුරක් තියෙනවද? එවැනි පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද? ඒ දෙපාර්ශ්වයෙන් මට උත්තර දුන්නේ එවැනි දෙයක් නැහැ කියලා. තුන මම ඇහුවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවැනි යම් පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද කියලා. ඒකත් නැහැ. පූර්ව විශ්වාසයක් තියෙනවා. එමෙ දෙයක් උනේ නැහැ කියලා. නමුත් මේ චෝදනාව බරපතල චෝදනාවක්. තුමා සන්තකේ සමහර තොරතුරු ඇති. ඒක විභාග කරන එක ඇමතිවරයා විදියට අපේ යුතුයකමක් වගකීමක්. ඒ අනුව අපි ස්වාධීනව ඒක පරීක්ෂණය කරන්න කියලා තියෙනවා. අපි බලමු මොකක්ද ඒක වෙන්නේ කියලා. දවසේ පුවත පාස්කු ඉරිදින ප්‍රහාර මාලාවේ සින්වන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ මෙතෙක් නොදුටු ක්‍රියාකාරකම් වලට අදාළ CCTV දර්ශන පෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා. ඒ සින්වන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්. රවීන්ද්‍ර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මෙම CCTV දර්ශන අනුව ඉකුත් වසරේ අප්‍රේල් 17 වනදා දහවල් 1:23ට පමණ ඉන්ෂාෆ් අහමඩ් හෙවත් සිනමන් බ්‍රෑන්ඩ් බෝම්බකරු කොළඹ සිනමන් බ්‍රෑන්ඩ් හෝටලය වෙත පැමිණෙන්නේ එම හෝටලේ කාමරයක් වෙන් කරවා ගැනීමටයි. මේ අප්‍රේල් මාස 19 වෙනිදා පස්වරුවේ ඉන්ෂාෆ් අහමඩ් රැගත් සුදු පැහැති ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක්. මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවටගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා සඳහන් කර ඇත්තේ සිය සැමියා ව්‍යාපාර කටයුත්තක් සඳහා සැම්බියා බලා යන බව පැවසූ අතර ඔහු හා ගුවන්තොටුපළට ගිය බවයි. ඉන්ෂාෆ් රැගෙන පැමිණි රථය තුළ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ දරුවන් සිය දෙනා බිරිඳගේ පියාගේ රියදුරා සිට ඇති අතර ඉන්ෂාෆ් අහමඩ් ගුවන්තොටුපළට බැහැර කිරීමෙන් පසු පිරිස මන්නාරම් බලා පිටත්ව ගොස් තිබුණා. එම පිරිස පිටත්ව ගිය පසු ගුවන්තොටුපළ පර්යන්තයෙන් යලි පිටතට පැමිණෙන සිනමන් බ්‍රෑන්ඩ් ප්‍රහාරකයා යලි රථයක නැග පැමිණ ඇත්තේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රහීම් නිවස වෙතයි. පාස්කු ප්‍රහාරය එල්ල වූ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින පිටිය රැදී ගමන් මල්ලක්ද රැගෙන සිනමන් බ්‍රෑන්ඩ් හෝටලේ තැප්‍රබෙන් ආපන ශාලාවට ඇතුළු වන ඉන්ෂාෆ් අහමඩ් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා හරින්නේ පෙරවරු 9:12ටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්. රවීන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිනමන් බ්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ ෆාතිමා ශිෆ්කා ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වන දින අත්අඩංගුවටගත් බවත් ඇය සන්තකයේ තිබූ පෙන්ඩ්‍රයිව් දෙකක් තුළ තිබී ඉන්ෂාෆ් අහමඩ්ගේ හඬපට දෙකක් හමු වූ බවයි. ප්‍රථමයෙන් ඉංග්‍රීසි වොයිස් ටු ෆැමිලි නම් විනාඩි 35යි තත්පර 16ක පළමු හඬපටේ අන්තර්ගතය කොමිසමට ඉදිරිපත් කෙරුණා. උපුටා ගැනීම
අල්ලාගේ නාමයෙන් ජිහාද් සිදු කරන ලෙසට අල්ලා නියෝග කර තිබෙනවා. මාහට ඒ පිළිබඳව ඉගෙනීමට ලැබීම වාසනාවක් ලෙස සිතනවා. මා අවසන් අවුරුදු 1.5ක පමණ සිට මෙම ඉගෙනුම කළා. දැන් මාහට කාලය එළඹ තිබෙනවා. මා ඉගෙනගත් දෙය සිදු නොකරනවා නම් එය මා අල්ලාට ද්‍රෝහී වීමක් වෙනවා. ඉදිරියට පැමිණෙන කාලය මගේ පවුලේ අයට පමණක් නොව සියලු මුස්ලිම් ජනයා හට අපහසු කාලයක් වෙනවා. නමුත් මෙය අල්ලාගේ නියමය. අල්ලා දෙවියන්ගේ නාමයෙන් මා ඔහුගේ අවසරය පරිදි මා ස්වර්ගස්ථ වුවහොත් මාගේ දියණියව නිසි පරිදි ලොකු කිරීම සිදු කරන ලෙසට අයද සිටිනවා. උපුටා ගැනීම අවසන්. Instruction to my wife නැමැති විනාඩි 18යි තත්පර 34ක දෙවන හඬපටේ අන්තර්ගතයේද සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. උපුටා ගැනීම. මෙම පෙන්ඩ්‍රයිව් එක තුල ඇති දේවල් කිසිවෙක් අතරපත් නොකරන්න. ඊටමත් රහසිගත ලෙස එය තබා ගන්න. මේ මුස්ලිම් නොවන අයගේ අතටපත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධ සාක්ෂියක් ලෙස ඔවුන් මේ භාවිත කරાવી. ලෑන්ඩ් ක්‍රූෂර් රථය මුස්ලිම් නොවන සිංහල හෝ දෙමළ අයෙකුට විකුණන ලෙසට මම ඔබට යෝජනා කරනවා. මිලියන 1-2ක් පාඩු ලබා හෝ එය විකුණා දමන්න. මෙම රථය මා භාවිත කළ නිසා යම් විටක CCTV දර්ශන මගින් විමර්ශන කිරීමට හැකියි. පසුව ඔබට වෙන රථයක් මිලදී ගත හැකියි. මල්පහරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න. අෂ්කාන්ගේ තුවක්කුව ඉවත් කරන්න. මා විසින් අපි හැමෝටම සඳුදා රාත්‍රියේදී මැලේසියාවට යාමට ටිකට්පත් මිලදී ගත්තා. මටත් එකක් මිලදී ගත්තට මම එන්නේ නැහැ. එකදු සාමාන්‍ය දුරකථන ඇමතුමක්වත් ලබා නොගන්නා තරක් තෝරා ගන්න. දුරකථන යනු ඔත්තු බලන එකක්. එම නිසාවෙන් එය භාවිත කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. CCTV කැමරා හැකිතාක් මඟ හරින්න. උපුටා ගැනීම අවසන්. මෙම සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා මොහොමඩ් ඊබ්‍රහීම් නම් සුප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු බවත් ඔහු ක්ලෝසෙස් නම් ආයතනයක් කරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශ කෙරුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති සමයේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක මෙම බෝම්බකරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු වී එම ගැටලුව निराකරණය කරගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු අනාවරණ කළේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ සීමාකම් පවතින විටදී පවා අනිකුත් ආයතන සඳහා 0.5% අබලි ද්‍රව්‍ය නිකුත් කරමින් මෙම ආයතනයට පමණක් 2017 වර්ෂයේදී 17%ක ප්‍රමාණයක් හා 2018 වර්ෂයේදී 35%ක ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරකයා වන ඉන්ෂාෆ් අහමඩ් තඹ ව්‍යාපාරයෙන් ඉපිවූ රුපියල් කෝටි 4.5ක මුදලක් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇති බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. විල්පත්තුව රක්ෂිත වනාන්තරයට පරිවාර වනාන්තර කලාපයේ හෙලිකොට අනවසර ඉදිකිරීම් සිදු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රීඩ් පෙත්සමට අදාළ තීන්දුව ජූලි මාස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළා. විල්පත්තුවට වනාන්තර විනාශය පිළිබඳව රට තුළ විශාල ආందోලනයක් ඇති වුණේ හිරු CIA හරහා ඒ පිළිබඳව දිගින් දිගටම හෙළිකිරීමත් සමගයි. විල්පත්තුව අවට සිදු කර තිබූ මහා වන විනාශය පිළිබඳ 2015 වසරේ අප්‍රේල් මාස මැද භාගයේ සිට අවස්ථා ගණනාවකදීම හිරු CIA හරහා අප හෙළි කළා. එම හෙළිදරව්වත් සමග විල්පත්තුව පිළිබඳ සමාජයේ දැඩි අවධානයක් ඇති වූ අතර සමාජ මාධ්‍යවලද මෙම වන විනාශය පිළිබඳ එවකට විසල් කතිකාවක් ඇති කළා. පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් විල්පත්තු වනාන්තර කලාපයේ ආසන්නයේ මන්නාරම සිලාවතුර මරච්චිකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ වනසා දැමීම පිළිබඳව අධිකරණයට රණ්ඩුවක් ගොනු කළේ. ඒ අතරතුරයි පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට කරුණු දක්වා තිබුණේ වෙල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ ආසන්නයේ මරච්චිකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් එළිපෙහෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පරිසර හානියක්ද සිදු ඇති බවටයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණා. මෙම නඩු විභාගයේ අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මාස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් ඒ විභාග කළ වෙනසුරු මහින්ද සමයවර්ධන මහතා අදාළ තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යලි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපතිවරයා තීන්දුව කර තිබුණා. විශේෂයෙන් අද දින නඩුව
නඩුව කැඳවනු ලැබුවේ 7 වන වගඋත්තරකාර රිෂාඩ් බදුදීන් මහතා විසින් මෙම නඩුවට ලිඛිත දේශන ගොනු කරනවාද නැද්ද යන කාරණය පිළිබඳව අධිකරණය කරුණු විමසීමටයි පිනිසිට නීතිඥවරුන් කියා සිටියා. ඒ මහතා විසින් 2018 වසරේදී පෙර විනිසුරු මණ්ඩල ඉදිරියේ ගොනු කර තිබූ ලිඛිත දේශනයේ මත නඩු තීන්දුව දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව ගරු අභියාචනාධිකරණය මෙම නඩුවේ තීන්දුව ජූලි මාස 31 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව අද දින විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරක්පාඩුව පවතින සමාජිකයන් දෙදෙනා සඳහා ආචාර්ය රාණී ජයමහා මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. එම සභාව අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ කතානායක නිලනිවසේදී රැස් වුණේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් පිරිසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සමාජිකයන් දෙදෙනා සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආචාර්ය රාණී ජයමා මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතාගේ නම යෝජනා කර තිබූ අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ආචාර්ය රාණී ජයමා මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිනියක් වනවා. සජිත් ප්‍රේමදාස මහතා සහ තවත් නියෝජ්‍යයන් කීප දෙනෙක් සහභාගී වුණේ. නමුත් ඒ ඝන පූර්ණය සම්පූර්ණ වෙලා තිබුණා. ඒ අනුව තමයි ව්‍යවස්ථාධාරක සභාව අද දිනේදී පැවැත්වුණේ. දැන් පාර්ලිමේන්තුවක් නැති කාලෙක ඇත්තටම රටේ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් රටේ ව්‍යවස්ථාව පිළිබඳ මැදිහත් වීමට මෙවැනි ඒකාබද්ධ ව්‍යුහයක් තිබෙන එකේ වැදගත්. ඒ නිසා අපි හිතනවා ව්‍යවස්ථාධාරක සභාව තිබීම ඉතාම වැදගත් කියලා. අමතරව මේ කොමිෂන් සභාව විචාරණය විචාරණ ලක් වෙනවා මේ දිනවල. කොවිඩ් වසංගතය ඇතුලේ මැතිවරණයක් තබන තමයි ආණ්ඩුව උත්සාහ කළේ. ඒක වළක්වුණේ ඇත්තටම මැතිවරණ කොමිසමට ස්වාධීන බලයක් තිබිච්ච නිසා. ඒ වගේම අධිකරණය පිළිබඳ යම්කිසි සාමාන්‍ය සාධාරණ හරි විශ්වාසයක් තිබෙනවා නම් ඒක ගොඩනැගලා තිබෙන්නේ මේ අධිකරණය නිලධාරීන් පත් කිරීමේ යම්කිසි බලයක් මේ ඒකාබද්ධ ව්‍යවස්ථා කොමිෂන් එකට ලැබිලා තිබෙන නිසා. ඇත්තටම මේ කොමිෂන් සභාවලට තියෙන විවේචනය ගොඩනැගුවේ ජනාධිපතිවරු. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරු මෛත්‍රීපාල සිරිසේන. මෑතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රජය හා එක්ව ක්‍රියාවට නංවා ඇති සෞභාග්‍ය ණයෝජනා ක්‍රමයේ පළමු අදියර ලෙස ව්‍යාපාර 13861ක් සඳහා 4%ක සහන පොලි අනුපාතිකයක් යටතේ ණය ව්‍යාපෘතියක් අනුමත කර තිබෙනවා. ඒ සඳහා අනුමත කර ඇති මුදල රුපියල් බිලියන 27.9ක්. මේ සඳහා මාස 6ක ආපසු ගෙවීමේ සහන කාලයක් හිමිවන අතර ණය ආපසු ගෙවීමේ කාල සීමාව වසර 2ක්. මෙම ණයෝජනා ක්‍රමයේ දෙවන අදියර ලෙස රුපියල් බිලියන 121ක් 101ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ වාණිජ්‍ය බැංකු වෙත ලබා දීමට නියමිත අතර එම අරමුදල් බැංකු පද්ධතිය හරහා කොවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර යලි ගොඩනැංවීම සඳහා 4%ක සහනදායී පොලි අනුපාතිකයක් යටතේ මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදන රංජිත් තිබිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදත් පූජ්‍ය පක්ෂය සහ දේශපාලඥයන් සිය අප්‍රසාදය පළ කළා. කාදනල්තුමා තුළ දේශපාලන පරමාර්ථ කිසිවක් නැහැ. එතුමා මුල් කරගෙන දේශපාලන වේදිකාවේ චෝදනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු කාරණයක් වනවා. යම් පිරිසක් මේ රටේ මහා සංඝරත්නයට අවමන් කරනවා. තව පිරිසක් කාඩිනල්තුමාට අවමන් කරනවා. ඉතින් මේ වගේ දේශපාලඥයන් තවදුරටත් මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ නියැලීම රටක් හැටියට අපි අතිශය කනගාටුවට පත්විය යුතුයි. ගරු කාදිනල්තුමාට කරපු අපහාසය අපි දැඩි ලෙස හෙලා දකිනවා. තව හේතුවක් තියෙනවා මෙවැනි ප්‍රකාශ කරන්න. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල කතෝලිකයොත් සිංහල බෞද්ධයොත් බහුතරයක් එකට තේරුම් අරන් අත්වැල් බැඳගත්තා. මේක දරාගෙන බැරි කමකුත් තියෙනවා ඇතැම් දේශපාලන කොටස් වලට. මුළු රටම ලේවිලක් බවට පත් වෙන්නට තිබුණ අවස්ථාවක සාමය හරහා ඇති වෙන්නට ගිය විනාශයක් උන්වහන්සේ වළක්වනවා. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව උන්වහන්සේට ණයගැති. මේ අවස්ථාවේදී අපේ රට ජාතිය සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු ඒ රංජිත් මැල්කම් කාඩිනල් පියතුමාණන්ට ඒ හරින් ප්‍රකාශය හරහා ඇතිවෙච්ච දුක වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. තමන්ගේ කතෝලික ජනතාවට බෝම්බ ගැහුවාම ඒ නායකයෝ ඒවට විරුද්ධව කතා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ ආණ්ඩුව කරපු දෙයක් නැහැ ඒ කතෝලික ජනතාව වෙනුවෙන්. ඒ නිසා මම හිතන්නේ මේක අපි හෙලා දකිනවා. එතුමා ප්‍රකාශ කරේ එවලේ පාස්තු බෝම්බ එක ඇතුළේ ප්‍රතිවිපාකෙන් ඒකෙන් ඡන්ද පෙරදෙනවා නම් එහෙනම් අපි කියමුකෝ කතෝලික ඡන්ද ඔක්කොම ලක්ෂ 10ම හම්බුණා කියලා. එහෙනම් අපි ලක්ෂ 15න් පෙරදුනේ කොහමද? කො අපේ සිංහල බෞද්ධ ඡන්ද, කො අපේ තරුණ ඡන්ද, කොම මධ්‍ය පන්තික ඡන්ද, කො ව්‍යාපාරිකයෝ
සේවකයෝ මේ ඔක්කොම එක්කනේද ලක්ෂ 15,000ක් ඇති උනේ. ඉතින් මොකද්ද මේ කියන කතා? කකුල් දෙකෙන් සටන් කරලා ඒකට උත්තර දෙන්න. මේ බේබැද්දා වගේ ලයිට් කණුවක් අල්ලන්න එපා නැගිටින්න ඒ සම්බන්ධයෙන්. බෞද්ධ ආගම මේ රටේ මූලික ආගම නොවේ කියන එක පිස්සෙක් දෙන්නෙක් වගේ වෙන්න ඇති ඉන්නේ කියලා තමයි රටේ ඡන්දදායකයා හිතන් හිටියේ. දැන් බලන් ගියාම එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ මේ දෙකේම ඉන්නේ ඔළුව නරක් වෙච්ච අය. ඒක තමයි මේ ආගමික නායකයින්ට මේ ගරහන එකෙන් අපිට පේන්නේ. පාස්කිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කාදින් හිම්පානා විසින් සිදු කිරීම වැළැක්වීමේ අරමුණින් එම් ප්‍රකාශ වළංගුභාවයෙන් තොර කිරීමට දරන උත්සාහයත් සඳහා තමයි මේ කටයුතු සිදු කරන්නේ. වශයෙන්ම සිටිය වුණාට පස්සේ හැම වෙලාවෙම උත්සාහ කිරුවේ කිසිම ආගමික ඝට්ටනයක් ඇති නොවන විදිහට තමයි කටයුතු. ඒවුම් කරපු කාඩිනල් උන්වහන්සේට දෝෂාරෝපණය කරන එකත් මට අනුමත කරන්න බෑ. මම හිතනවා කාඩිනල් උන්වහන්සේට කරපු අපහාසය සජිත් ප්‍රේමදාස මැතිතුමා සමාව ඉල්ලලා හරියන්නේ නැහැ නේ. ඒකට සමාව ඉල්ලන්න ඕනේ කරපු ප්‍රකාශය කරපු එක කියලා. නමුත් ඊයේ එතුමා ඒ ප්‍රකාශයේ සහතික කරනවා ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. ඊටාම වැදගත් බුද්ධිමත් ඒ වගේම රටට ජාතියට ආදරය කරන මිනිස්සුන්ගේ ජාතික ලැයිස්තුව ඉදිරිපත් කරා. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ආගමක් දහමක් දන්නේ නැති. රටේ ආගමික නායකුට කතා කරන්න බැරි නන්නත්තාරයෙක් නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හරින් ප්‍රනාන්දු මහත්තයා ඉන්නේ ජාතික ලැයිස්තුවේ. කවුද ගම්පහෙන් ඉල්ලන්නේ මොකද්ද ව්‍යාජ කියලා කියන වීඩියෝ පටයක් එළියුණයි කියලා කිව්වේ මේ කාවින්ද මහත්තයා ඉල්ලන්නේ ඡන්දේ. හරින් ප්‍රනාන්දු මහත්තයාට ඕන වෙලා තියෙනවා කාවින්දව පරද්දන්න. කාවින්දව පරද්දන්න නම් කතෝලික ජන ප්‍රජාව ජාතික සමගි මොකද්ද බලවේගයට ඡන්ද නොදෙන තත්ත්වයක් ඇති කරන්න ඕන. මම කියන්නේ හරින් ප්‍රනාන්දුට මේ තාත්තා හිටියනම් කියයි. අර එදා පල්ලි යන්න එපා කිව්වා වගේ පුතේ ඔය වගේ ගොන් කතා නම් කියන්න එපා. කාඩිනල්තුමා විවේචනය කරලා කතෝලික පැතිමතෙක් හැටියට ජීවත් වෙන්න ඔබට පුළුවන් කමක් නැහැ කියලා. හමුදා නිලධාරීන් ඝාතනය කිරීම සඳහා LTTට ආයුධ සැපූ පුද්ගලින්ගේ දරුවන් කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය මගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව මේ නීති රීති සකස් කරලා එතුමාට කරන වැඩ කොටස ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායමක්. ඒක UMP ප්‍රේමදාසට කරන්න බෑ ගිහිල්ලා. ප්‍රේමදාස ආවොත් ඒකේ අනිත් පැත්ත කරයි. එයාට පුළුවන් කියලා පටන් ගත්තේ. හැබැයි අන්තිමට යොදුනේ තරඟ කරලා. අද එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා. ඕනෑම දේශපාලන පක්ෂයක් වේවා ඕනෑම දෙයක් කැඩුනොත් ආයිත් ඒක රිපෙයාර් කිල්ලක් නැහැ. ඒක ප්‍රේමදාස මහත්තයත් එක්ක රිපෙයාර් කරන්නත් බෑ. එයා ගැන දන්න කට්ටිය. එතුමා ඉස්සෙල්ලා අපේ පැත්තෙන් ඉල්ලුවේ පළවෙනි පාර ගත්ත වැඩි ඡන්ද සංඛ්‍යාව දෙවෙනි පාර අඩු වුණා. තුන්වෙනි පාර ඊට අඩු වුණා. හතරවෙනි පාර වෙනකොට පැරදුනා. ඊට පස්සේ අතහැරලා දාලා කොළඹට ආවා. ඉතින් එහෙම දේශපාලන නායකයෝ තමයි ඒ අය. පරාජයේදී හරියාකාර මුණ දෙන්න පුළුවන් කමක් නැතුව ඇංගිලා හිටියා. මම ඉතින් අපේ ජනාධිපතිතුමාට කතා කරලා කියලා තිබුණා අඬ. එතුමා ගල්වා අඬන්න නැතුව ගිහලා තරඟ කරනවා ඉතින් කියලා. දේශපාලනය කරනවා කියලා. අද වෙනකොට කතෝලික ජනතාවට මේ පූජක නායක ඕනෑම ආගමක අපේ බෞද්ධයන් වේවා මහානායක හාමුදුරන්ට අපහාස කරොත් ඒකට දෙන්න දඬුවම දෙනවා ජනතාව. එහෙම කරන්න බෑ. ඉතින් ඒතුමාට අපහාස කරයින් පස්සේ මොකද තියෙන තත්ත්වය? ඉතින් එවන්නත් අවබෝධ කරගන්න නැති පක්ෂයක්. අද මොකද වෙලා තියෙන්නේ ඊළඟට? අපි දැන් එදා කතා කරනකොට දැන් කියනවා මහලොකුට අපි තුලත් එක්ක අරවා කරනවා මේවා කරන්න යනවා කියලා. කරුණා කතාවක් කරපු එකක් ගැන ඒක වරාටුනේ වැරදි විදිහට තමයි කියලා කරුණා කියන්නේ. කරුණා ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නෑනේ. කරුණාට හා අනිත් අයට LTTට ආයුධ දුන්නේ කවුද? තමුන්වහන්සේලාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙවෙයි. ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද? මේ විදියට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට කරුණම්මා කියේ. දේශපාලනයෙන් ඈත් වුණ තරුණයන් යලි දේශපාලනයට එක් කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන යුතුයකම ලෙස සලකන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද යෝන් පාර්ලිමේන්තු නියෝජිතයන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී. එදා මතයක් තිබුණා 225ම දියවන්නාවට දාන්න කියලා. අපි ඒ ගැන හොයලා බැලුවා. තරුණයන්ට අලුත් මූණු වුණා වුණා. පරණ දේශපාලනයේ ක්‍රියාකලාප එපා වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ බහුතරයක් අලුත් අපේක්ෂකයන් ඉන්නේ. දේශපාලනයෙන් ඈත් වෙන තරුණයන් අතුරු කර ගැනීම අපේ ප්‍රධාන යුතුයකම. අපි ඇත්ත වශයෙන්ම විකල්ප ඉදිරිපත් කරේ නැහැ කියලා තරුණයෝ හිතුවා. ඒක ඇත්තක් තියෙනවා.
ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ජනාධිපතිවරණයේදී දේශපාලනයෙන් පිට පුද්ගලෙක්ව ජනාධිපති කරේ. මේවා ගැන අපි හිතන්න ඕනේ. මම ලෑස්තුනේ පියවර ගන්න. මට ප්‍රශ්න තිබුණා. අපි විනය පියවර ගත්තා. ඒ විරුද්ධව හිටපු ඒ മന്ത്രിවරුන්ට අපි පළමුවෙන්ම අපේ ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරනවා. පොහොට්ටුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපිට ආණ්ඩු බලය වුමනා. ඒ නිසා විකල්ප ඉදිරිපත් කරනවා. ඒ විකල්පය දිහා බලන්න. ඒව ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙළේ ඉන්න එපා. ඒ වගකීම් අපි බාර දෙනවා. ඒ වගකීම් බාර දෙන්න ඡන්ද කර නෙමෙයි. පක්ෂයත් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. එළඹෙන මහමැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කිරීමෙන් පසු ජනතා ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ජංගම සේවයක් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොටහේන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ ජනහමු කිහිපයක් මෝදිර සහ කොටහේන යන ප්‍රදේශවලදී ඊයේ පැවැත්වුණා. ලැජ්ජයි කියන්න ජාතික පාසලකුත් නැහැලු. තුරුකොළඹ ආසනයේ හිතා ගන්න අමාරුයි මේ ප්‍රදේශයෙන් බිහිවුණු බලවතුන් මොනවද කරේ කියලා. අපි දිනපු හැටියේ උතුරුකොළඹ ආසනයට එකක් නෙවෙයි ජාතික පාසල් දෙකක්ම ලබා දෙනවායි කියලා මේ අවස්ථාවේ කියනවා. උතුරුකොළඹ මැතිවරණ කොට්ටාසේ තියෙනවා පළාත් පාලන කොට්ටාස 9ක්, ග්‍රාම සේවා වසම් 10ක්, ඡන්ද පොළ මධ්‍යස්ථාන 62ක්. අපි ජයග්‍රහණය කරලා මාසයක් ඇතුළත මුළු ආසනයේම මගේ පියාණන්ගේ කාලේ තිබුණා වගේ ජංගම සේවයක් ආරම්භ කරලා අග්‍රාමාත්‍ය ජංගම සේවය. මෙතෙක්කල් උතුරු කොළඹට ඉට්ටු නොවුණු යුතුයකම ඉෂ්ට කරන්නට ප්‍රේමදාසගේ පුතා එනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. තමුන්නාන්සලා අපිව මේ රටේ ඉහළම පුටු වලට යවනකොට අනිවාර්යෙන්ම දිනපු හැටියේ පොළොවට පය ගහලා තමුන්නාන්සලා අතරටම ඇවිල්ලා ජනතා ප්‍රශ්න ටික අපි විසඳනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. යුද සමයේදී හමුදා සැබළුන් ඝාතනය කළ බවට විනයගමූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයට එරෙහිව අදත් දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශව අදහස් පළ කළා. මෙවැනි ප්‍රකාශ අද මේ රටේ ඇති වෙලා තිබෙන කිසියම් සමගියකට සංහිඳියාවකට විශාල බාධාවක් වෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් කල්පනා නොකර ඔහුට තවදුරටත් එවැනි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා කිසියම් පරීක්ෂණයක් පවත්වලා නීතියට අනුව ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. අද පළවෙනි වතාවට එයා පිළියරන් තියනවා නම් එයාගේ අතින් මේ තරම් සොල්දාදු ප්‍රමාණයක් ඝාතනය කෙරුවා මරලා දැම්ම කියලා රජයක් හැටියට ගත යුතු තීන්දුව ගන්න තිබුණේ දැනට දවස් 3කට ඉස්සෙල්ලයි. අද වෙනතුරු අරන් නැති පිළිබඳව අපි ලැජ්ජා වෙනවා. අපි කියන්නේ ඒක තාම වැරදි ප්‍රකාශයක්. ඒකට නීතිය මගින් කරන්න පුළුවන් කටයුත්තක් තිබුණා. ඒ හැම කටයුත්තක්ම කරලා ඒ ගැන විභාගයක් කළා. ඒකට පිළියම් ගන්න ඕනේ. හැබැයි ඒකදී අපි කනගාටුවටපත් වෙනවා. ඒ සිද්ධිය ඇතුනේ ප්‍රේමදාස ජනාධිපතිතුමා සාම සාකච්ඡාවක් කළා. බැරක් වල ඉඳලා එයාට යටත් වෙන්න කියලා මෙහි කොළමින් කිව්වා. නැත්තම් ඒ බටෝ සටන් කළායි මියන්නේ. රණවිරුවන්න සමරන දිනේදී මේ මැරිච්ච වීරෝදාර දරුවන්ගේ අම්මලා ඇවිල්ලා අර පාර්ලිමේන්තුව ළඟ තියෙන රණවිරු ස්මාරක ළඟ කඳුළු හලනකොට කොහොමද ඒ කරුණම්මාන් කියපු 3,000න් 2000ක්වත් එතන ඉන්නවා. ජාතියක් වශයෙන් අපිට නම් දුකයි. ඒ දේශපාලන වශයෙන් ඔහු ආරක්ෂා කරන්න යම්කිසි රැකවරණයක් දෙන්න ඒක කැතයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මම දන්නේ ඔහු සිහිබුද්ධියෙන් කරපු කතාවක් නොවේ කියලා පස්සේ හිතිලා දැන් ඒ ගැන පසුතැවෙනවද කියලා. කොහොම නමුත් ඔහු ඒ රහස් පොලිසිය කැඳවීමට යා යුතුයි. ඒක මගහරින්න කිසිම අයිතියක් නැහැ. මගහරින්න ඉඩ දිය යුතුත් නැහැ. එහෙමනම් රහස් පොලිසිය අධිකරණ නියෝගය නීතිපති උපදෙස් අරන් ඔහු අත්අඩංගුවට ගෙන ඒ අවශ්‍ය මේ පරීක්ෂණ කළ යුතුයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරුමාදිජාලයේ සහෝදර නාලිකාවක් වන සූර්යන් FM හි විලිදුගල් වැඩසටහන සමග එක්වෙමින්. தமிழ் மக்களுக்கு எவ்வாறான ஒரு அரசியல் தீர்வு கிடைக்க வேண்டும் என்பது உங்கள் நிலைப்பாடாக இருக்கிறது? என்னுடைய நிலைப்பாடு ஃபெடரலிசம் தான் எங்களுக்கு தேவையானது. இரண்டாவது தனி நாட்டுக்கும் அந்த ஒற்றை ஆட்சிக்கும் இடைப்பட்ட ஒரு இது ரெண்டு பேருக்கும் சிங்களாக்களுக்கும் நல்லது, எங்களுக்கும் நல்லது. அது எனக்கு சொல்றதுல ஒரு பக்கமும் இல்லை. நான் சின்னன்ல இருந்து அதான் சொல்லிக் கொண்டிருக்கிறேன். COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ මේ දක්වා සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අද මුල්ලේරිය අවරෝහලේදී කළ නව අණුක ජීව විද්‍යා රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මේ අතර මෙරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද 2000 සීමාව ඉක්මවා ගියා. දිනකට PCR පරීක්ෂණ 500ක් පමණ සිදු කළ හැකි මෙම රසායනාගාරය නවීන පහසුකම් වලින් සමන්විතයි. රුපියල් ලක්ෂ 2500ක් පමණ වැය කර ඉදිකළ මෙම විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරයට මූල්‍යාධාර සපය ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවයි. අපි අද රටක් විදිහට සතුටු වෙනවා PCR පරීක්ෂණ ලක්ෂයක් මේ රටේ කරන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා. මෙතර තවත් ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු කර ගැනීමත් සමග මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගියා. අද දිනේ ආසාදිතයන් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1562ක්. COVID-19 ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් 988 දෙනෙකු අතුරින් 790 දෙනෙක්ම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර COVID-19 හේතුවෙන් එංගලන්තයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියා. මේ අතර මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු අද මාත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. දැන් මේ වන විට නැවත අපිට විස බීජයක් රටට ඇතුල් වෙන්න ඉඩකඩ තියෙනවා. පිට රටින් අපේ ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සිදු කරනවා. මෙවැනි අවස්ථාවකදී මේ විස බීජය සමාජගත වීම සිදුවහොත් නැවතත් මේ තත්ත්වය කලින් වගේම ඇති වෙන්න පුළුවන්. ලොව සියලු රටවල් COVID-19 වදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අප ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබාගෙන ඇතත් වෛරසය තවමත් ලෝකෙන් තුරන් වී නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් නැවතත් රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. එබැවින් තවදුරටත් සෞඛ්‍යාංශ සහ රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර එංගලන්ත තරඟ සංචාරය හමුවේ පාකිස්තානු ක්‍රීඩකයන් 10 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක සර්බියානු ජාතික නොවාක් ජොකෝවිච් සහ ඔහුගේ බිරිඳටද COVID-19 ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙතර බ්‍රසීලයේ COVID-19 ව්‍යාප්තිය පාලනය රසමත් වූ එරට ජනාධිපති ජයිර් බොල්සනාරෝට ප්‍රසිද්ධ ස්ථානවලදී මුවාවරණ පැළඳීම අනිවාර්ය කරමින් එරට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. COVID-19 වෛරසය සාර්ථකව පාලනය කළ රටක් වූ ඕස්ට්‍රේලියාවෙන් මාසකට අධික කාලයකට පසු COVID-19 ආසාදිත පුද්ගල මරණයක් අද එරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුණා. COVID-19 ආසාදනය වූ හෝ ඉන්සුවේ ලැබූ මව්වරුන් වයස අවුරුදු 2කට අඩු දරුවන්ට මව්කිරි ලබා දීම යෝග්‍ය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිර්දේශයක් නිකුත් කළා. ඒ COVID-19 ගෝලීය වසංගතයත් සමග බිරිඳුන්ගේ ප්‍රතිශක්තිකරණයට එල්ල වී ඇති දැඩි බලපෑම සැලකිලිට ගනිමින් මේ වන විට ලෝක පුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 93,73,807ක්. රාජකිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක සහ වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩලට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී 2016 වසරේ පෙබරවාරි මාස 28 වන දින එවක කැබිනට් අමාත්‍යවරයෙකු පාටලී චම්පික රණවකට අයත් ජීප් රථයක යතුරුපැදියකින් ගමන් කළ සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතල තුවාල ලැබුවා. මෙම රිය අනතුරට අදාළව එවක වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල වරෙන්තුගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ නඩුවේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මතයි. පසුව ඔහු අපමත මුදා හැරුණා. කෙසේ වෙතත් මෙම අනතුරට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ වෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව වෙන් වශයෙන් කොළඹ මහා අධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා විසින් දැනුම් දුන් බවයි. අදාළ අනතුර පිළිබඳ විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් එහිදී අධිකරණය වෙත දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මාස 2 වෙනිදා යලි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාතුවරිය එදිනට මෙම ගොනුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාට නියෝග කළා. මාතලේ ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ සුනකීන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ විෂ ශරීරගත කොට සහ පහර දී මරා දැමූ බවට සැක කෙරෙන සුනක සිරුරු කිහිපයක් හමු වූ බවයි.
මේ ගලේපෙළ අලුත්ව ප්‍රදේශයට අද පෙරරුවේ ගිය අප වාර්තාකරුට දැකගත හැකි වූ දර්ශනයි. ප්‍රදේශයේ තැන තැන සුනකින් 12 දිනක පමණ මෙලෙස මේ ගොස් තිබුණා. කීරද දැක්කේ මේ? උදේ තමයි දැකලා තියෙන්නේ. තමයි සේරම දාන්නේ. කටව දාන්න හිටපේ. ඇයි මේ වගේ පහත් වැඩ කරන්නේ අහිංසක සත්තුන්ට? ගඳ හින්ද වල දැම්ම බල්ලෝ දෙන්න. ඉදිමිලා හිටියේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ සත්ව ගොවිපලක හිමිකරුවන් විසින් කිසියම් විෂක් ශරීරගත කර හෝ පහර දී මෙම සුනකින් ඝාතනය කර ඇති බවටයි. කොල්ල කියන්නේ ආදරයට මං ඇවිල්ලා බලනකොට සෙම තිබ්බ කටේ කොහෙවත් ලේ පාරක් තිබ්බේ නැහැ. මං දුක ඉන්න දන්නේ බලුගෙත් ඉතින් හරි ආදරෙන් හදාපු සත්තු අප්පා. කලක සිට එම සත්ව ගොවිපලේ හිමිකරුවන් මෙලෙස ප්‍රදේශයේ සුනකින් ඝාතනය කිරීමට කටයුතු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ලොකු මෙච්චර විතර මහත ලෑල්ලා කරන් ලෑල්ලෙන් ගැහුවා බල්ලට. ඒගලන් මම වන්නන්නේ එක ගැහුවා ආවේ නෑ. ඉතින් ඒ බල්ලට වෙඩි තිබ්බ වෙඩි තියලා ඉවරලා මේ වුණාන් පස්සේ පොල්ලෙන් ගහලා මැරුවා. අදාළ සත්ව ගොවිපලේ අපද්‍රව්‍ය අක්‍රමවතාකාරයෙන් ප්‍රදේශය පුරා බැහැර කර ඇති බවටද චෝදනා නගර ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි. පොලිසියට දැනුම් දුන්නා, ඊට අමතරව පරිසර අධිකාරියට දැනුම් දුන්නා. ඒගොල්ලෝ කිව්වේ අපද්‍රව්‍ය බැහැර කරනකොට බලකට හරි ඒව කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ කරන්නේ නැහැ. අපි හැම එකටම දැනුම් දුන්නා ඉන්න බෑ ගෙවල් පැත්ත පළාතක ගඳ එනවා. එයාලට දැනුම් දුන්නාට වැඩක් නැහැ. එයාලා ඒව ගණන් ගන්නේ නැහැ. මම කියන්නේ දෙපාරක් මට ගහන්නව දෙපාරක්. ගල්කුරියක බලපෑම හේතුවෙන් මහියංගනය රෙදි මාලියද්ද ප්‍රදේශවාසීන් පිරිසක් මුහුණ දෙන පීඩාව සම්බන්ධයෙන් හිරු 11:55 මධ්‍යහන පුවත් ප්‍රකාශය ඔස්සේ අප වාර්තා කළා. මේ අතර අද පස්වරුව වන විට එම ගැටලුව උණුසුම් මුහුණුවරක් දක්වා වර්ධනය වී තිබුණා. මහියංගනය රෙදි මාලියද්ද සේරාන ප්‍රදේශයේ විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇති ගල්කුරියක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට ලක්ව සිටිනවා. මේ සම්බන්ධයෙන් හිරු ටීවී රතු මිනිත්තුව අද තොරතුරු අනාවරණය කළා. ඩීන් ගාන සද්දයක් ආවා. ඊට පස්සේ කාමරේ කුඩු වුණා. කළු ගලක් නෙමෙයි. මේකට ඇවිල්ලා වැදුනොත් සාමාන්‍ය මිනිසෙකුට මොනවා වෙයි? මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරී මේ ඇවිල්ලා පරිසර පවර්තන යනවා විතරයි වැඩක් කෙරෙන්නෙම නෑ. මේ අතර මෙම ගල්කුරිය ඉවත් කරන ලෙස රෙදි මාලියද්ද සේරාන ගම් වාසීන් පිරිසක් අද උදෑසන මහියංගනය අම්පාර ප්‍රධාන මාර්ගය 47 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා. උද්ඝෝෂණය අතරතුර කළුගල් ව්‍යාපාරිකයන් සහ කම්කරුවන් පිරිසක් පැමිණීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. තත්ත්වය පාලනය කිරීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වූ අතර මහියංගනය සහකාර පොලිස් අධිකාරිවරයා උද්ඝෝෂණයේ නිරත පිරිසට කරුණු පැහැදිලි කර දුන්නේ මෙලෙසින්. අපේ ෆැමිලි කීපයක් ආවනේ ගෙවල් දොර කඩා වැටුණා කියලා. ඒ නිසා අපි මේක අධිකරණයට වාර්තා කරලා තියෙනවා. දැන් අධිකරණ මැදින් දැන් මේක විමර්ශනය පවත්වනවා. ඒ හින්දා දෙන්න බයක් වෙන්නේ නැහැ මොකෝ. මෙතන මම ඕනම් දෙන්න දාලා දෙන්න මේ වැඩ කරලා බලන්න. ඔවුන් විසිර ගියේ ඒ අනුවයි. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. MCC ගිවිසුම් යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව සකස් කළ අවසන් වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දී තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා MCC ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ ව්‍යවස්ථාදායකයට පවා ඩින් යන අධිකරණයට පවා අත ගහන්න බැරි ලංකාවේ නීතිය අභිබවා යන එවැනි තත්වයක් ඇති වෙන MCC නමින් නෙවෙයි ඕන ප්ලාසා එකක CC නමින් ආවත් එන ගිවිසුමක් තියෙන ආණ්ඩුවක නම් මම නම් දවසක්වත් ගත කරන්නේ නැහැ. ඒක පිළිබඳ කිසි අවිශ්වාසයක් තියාගන්න එපා. නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවට අදාළව හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කළ පැමිණිල්ල අද විභාග කර අවසන් කෙරුණා. අදාළ ජනාධිපති කොමිසම හමුවේ විභාගය අවසන් කරනු පළමු පැමිණිල්ල ඒ වන අතර සිද්ධිය පිළිබඳ කොමිසමේ නිගමන ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. ETI සමාගමේ සහ ඊට අනුබද්ධ ආයතනවල අයථා මුදල් තැන්පතු බහර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 2012 වසරේදීද නීත්‍යානුකූලව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී අද අනාවරණ වුණා.
නොරොච්චෝලේ නව ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 17.5ක මුදලක් වැය කරමින් බාහිර නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ගත් තීරණයක් විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අත්විඳීමට තීරණය කර තිබෙනවා. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල් අඟුරු අලු එක්වරම ඉලත් අඩියේ ප්‍රදේශයේ වගා බිම්වලට විසිර යාම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. මෙන්නේරිය යෝධ ඇලේ සිටි අඩි 8ක් පමණ දිග කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගෙන වනජීවි නිලධාරීන්ට බාර දීමට කටයුතු කළා. දැන් ලොව වටා හිරු. ඉන්දියාවේ නවදිල්ලිය අගනුවර පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් පිරිස නිරපය හැරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඒ අදාළ නිලධාරීන් ඉන්දියාවේ ඔත්තු බැලූ බවට සහ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් මේ අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේද සේවකීන් පිරිසක් නිරපය හැරීමට පාකිස්තානයේ පියවරගෙන ඇති බවට ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් පාකිස්තානයේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකීන් පිරිසකට මීට පෙරත් හිරිහැර සිදු වූ බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දියාව පාකිස්තාන නිලධාරීන් නිරපය හැරීමේ තීරණයකට එළඹ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පැත්තනොගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. මධ්‍යහන පුවත් ප්‍රකාශයත් සමගින් යළිත් හමුවෙමු. සුබ රාත්‍රියක්.